ආයුබෝවන් පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. පරිපූර්ණක සෞඛ්‍ය සේවා වර්ජනය තෙවැනි දිනටත් රෝගීන්ට පීඩා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට රජයට උවමනාවක් නැහැ. දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේදී කියයි. රට දේශපාලන සංක්‍රාන්ති සමයක සිටින බව ලාල්කාන්ත කියයි. මූතූර්හි පොලිස් මෙහෙයුමක්. පරිපූර්ණක සෞඛ්‍ය සේවා නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී ඇති අතර ප්‍රධානීන් පවසන්නේ හදිසි ප්‍රතිකාර කටයුතු වලටද වැඩවර්ජනය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. වැඩවර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජකයන්ගෙන් ඉල්ලීමක්ද කළා. දවසේ පුවත සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරීන් අඛණ්ඩව තෙවන දිනටත් අද වැඩවර්ජනයේ නිරත වුණා. ඔවුන් මේ වන විට රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු වලින්ද ඉවත් වී සිටීම හේතුවෙන් රෝගී සත්කාර කටයුතු වලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. දැනට වාට්ටු වල ඉන්න රෝගීන්ට ඖෂධ විශේෂ ඖෂධ පිටදී මිලි ගැනීමේදී ගැටළු සහගත තත්ත්වයක් මතුවලා තියෙනවා. එවැනි රෝගීන්ට ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ සල්ලි වලින් තමයි දැනට ගෙන්න ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි රෝහලේ දැනට අභ්‍යන්තර රෝගීන්ට තවදුරටත් මේ වෘත්තීය සමිති ක්‍රියාකාරයෙන් ගෙනිච්චොත් අපිට රෝහල තුල ඖෂධ ගබඩාවෙන් ගැනීමේදී ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙනවා. කොළඹ ජාතික රෝහලේ පරිපූර්ණක වෛද්‍ය සේවාවන්ට අයත් කාර්ය මණ්ඩලයේ 300කට ආසන්න පිරිසක් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු හැර සෙසු සියලු සේවාවලින් ඉවත්ව සිටිනවා. මේ හේතුවෙන් සායන සහ බාහිර රෝගී අංශවල ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නියම කරන ඖෂධ ඔසුසල් මගින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණ කළා. බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් අදත් පීඩාවට පත්ව සිටිනු දක්නට ලැබුණා. මොන වේද දන්නේ කියලා මම කල්පනා කරගෙන ඉන්නවා. ඔය බලාගෙන ඉන්නවා අර කාමරේට යන්න කියනවා මේ කාමරේට යන්න කියනවා. ලෙඩකට හරිය බේත් දෙන්නෙත් නැහැ. එල්ලීම් 6ක් මුල් කරගනිමින් පරිපූර්ණක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 5ක කාර්ය මණ්ඩලයේ 5000කට ආසන්න පිරිසක් වැඩවර්ජනයට එක්ව සිටිනවා. මහනුවර මහරෝහලේ 200ක් පමණ වන පරිපූර්ණක වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය දෛනික රාජකාරී වලට වාර්තා කිරීමෙන් වැළකී සිටිනවා. ඖෂධ වේදීන් පමණක් අත්‍යවශ්‍ය බෙහෙත් ලබා දීම සඳහා පැමිණලා තිබෙනවා. නමුත් මේ වෙනකොට රෝහලේ අභ්‍යන්තර ඖෂධ හා අනෙකුත් සේවාවන් ලබා දීමේ දුෂ්කර කාර්යයක් වෙලා තිබෙනවා. ඖෂධ ගෙන්වා ගැනීම තාම සිදු වෙලා නැහැ. නමුත් මේ තිබෙන ඖෂධ වලින් තමයි කළමනාකරණය සිදු වෙන්නේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය රාජකාරී සඳහා නිලධාරීන් කිහිප දෙනෙකු ස්වේච්ඡාවෙන් සේවයේ නිරතව සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා පැවසුවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත් වූයේ දැඩි පීඩාවකටයි. පොළොන්නරුව මහරෝහලේ පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරීන් කිසිවෙකුත් අද දෛනික රාජකාරී සඳහා වාර්තා කළේ නැහැ. රෝහලේ ඖෂධ ශාලා සහ පරීක්ෂණාගාරවල රෝගීන්ගේ දිගු පෝලිම් දැකගත හැකි වුණා. ඊයේ තමයි මම වාට්ටුවේ ඇඩ්මිට් උනේ. එක්ස්රේ ගන්න තියෙනවා. එක්ස්රේ ගන්න විදියක් නැහැ. ඒවත් ඔක්කොම ස්ට්‍රයිට්. OPD එකේ බෙහෙත් දෙන්නේ නැහැ. අන්තිමේම ડોක්ටර්ට කියලා ටිකට් එක කපාන මම මේ යන ගමන්. මේ අතර රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසන්නේ කොළඹ මධ්‍යම ඖෂධ සැපීම් අංශයේ සියලුම ඖෂධ වේදීන් වර්ජනයට එක්ව සිටීම හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නිකුත් කිරීමට ඖෂධ ඉතිරිව ඇත්තේ ඉදිරි දින 2කට පමණක් බවයි. මේ අතර සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට යොමු වී නැවත සේවයට වාර්තා කරන්නයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වර්ජකයන්ගෙන් ඉල්ලා සිටිනවා. පරිපූර්ණක වෛද්‍ය සේවාවේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයක් විදිහට සෑම පියවරක්ම අප විසින් ගෙන ඇති අතර යම් ගැටලු තිබේ නම් ඒවා निराකරණය කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා ක්‍රියාමාර්ග වලට පිවිසෙන ලෙසත් අසරණ රෝගීන්ගේ ජීවිත පිළිබඳව සලකා පරිජන වලින් තොරව සේවයට වාර්තා කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිමි. දවසේ පුවත ඌව පළාතේ ඡන්ද මධ්‍යස්ථාන තුළම ඡන්දය ගණන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසට එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.
එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා හමුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඌවේ මැතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිස අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැසුණා. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ඡන්ද පොලේදීම ඡන්දය ගණන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසයි. විපක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින්ගේ කාර්යාලවලට පහර දීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසටත් ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා. ආරක්ෂාව වෙනුවෙන් විශේෂකාර බලකාය අනියුක්ත කරන ලෙසට එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා. මේ අතර හල්දුම්මුල නගරයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් ඉදිරිපිටදී එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙක් ඇතුළු තිදෙනෙකුට අද පෙරවරුවේ පහර දීමක් සිදු කර තිබෙනවා. මූණ අංක ගාපු ඒ කටවුට් එක සවි කරන්න තමයි අපේ තව ආධාරකරු තුන්දෙනෙක් එක්ක මම අතන්ට ගියේ. ඒගොල්ලොත් එක්ක මම කතා බහ කරගෙන ඉන්නකොට අතන්ට ආවා වීල් එකකින් තුන්දෙනෙක්. මේ ඕගොල්ලෝ තමයි අපිට අපේ ඡන්දය කඩන්නේ. ඕගොල්ලෝ අපේ පෝස්ට් ටික ඉරනවා. ඒ නිසා උඹලාට මේ දේශපාලනය කරන්න බෑ. උඹලා මේක අකුලගෙන ඵලයන්ලා කියලා. ඊට පස්සේ එකපාරටම මට ත්‍රිවිල් එකකින් තිබිච්ච රබර් පටිය අරගෙන ගාන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකින් ඊට තව දෙන්නේ පොළොව අරගෙන බෑලා ප්‍රහාරය එල්ල කරා. ඊට පස්සේ විනාඩි 10ක් ගියනේ සන්දානයේ ආධාරකරුවෝ අර ස්ටිකර් දාපු වාහනයකින් ඒ ස්ථානෙට ආවා. එවිල්ලා ගාන්න පටන් ගත්තා මට සහ මගේ ආධාරකරුවෝ දෙන්නෙක්ට. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝණ මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණයක් සිදු කරන බවයි. මේ අතර වැල්ලවාය නගරයේ සවි කර තිබූ ප්‍රචාරක පෝරු හා පෝස්ටර් ඌව පළාත් මැතිවරණ නිලධාරීන් විසින් අද ගලවා ඉවත් කළා. මේ අතර ඌව පළාත් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා කරන ලද ඉල්ලීම අනුව අතිරේක බලෑණිය අවල තියෙනවා ජංගම සංචාර මාර්ග බාධක යොදවන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එදිනෙදා කටයුතු වලට අඩුවක් තියෙනවා නම් පිටතින් අපි නිලධාරීන් ඉල්ලුම් කරන ලෙස දන්වලා තියලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය දැනට මහියංගන ප්‍රදේශයට යොදවලා තියෙනවා. අවශ්‍යතාවක් ඇති වුණොත් ඉදිරි ප්‍රදේශ වලට යෙදවීමට අපි කටයුතු කරනවා. මේ වන විට රට දේශපාලනික සංක්‍රාන්ති අවධියකට පැමිණ ඇති බැවින් සංක්‍රාන්ති අවධීන් පසු රටේ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය වන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයක් අමතමින්. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ 16 වන නියෝජිත මහා සමුළුව අද පෙරවරුවේ වරාය මහපොළ අභ්‍යාස ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත, ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. දැන් රටේ දේශපාලනයේ සංක්‍රාන්තික අවධියකට ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට මේක වෙනසක් ඉල්ලා සිටින සාකච්ඡාව දැන් සමාජයට ආපහු ඇවිල්ලා තිබෙනවා. මෙන්න මේ தত্ত্বය පොදුවේ සමාජයට වඩාත් වාසිදායක වෙන විදියට ඉවර කරගන්න කියන අභියෝගය දැන් අපි ඉස්සරහට එමින් තියෙනවා. එක තැනක සිට එක එපා වෙලා තවත් තැනකට මාරු වීමේ උවමනාවකින් ලාංකීය සමාජය දැන් පෙළෙනවා. සංවිධාන හැටියට දේශපාලන පක්ෂ විදියට අපි ඊළඟට යන තැන පිළිබඳ සහ එතෙන්ට යන්නේ කොහොමද කියන එක පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. හැම තැනකදී මේ එහෙම ජාතික වශයෙන් රටේ තියෙන එක වෙනස් කරන්න ඕන වෙනකොට ජේපීගේ අවශ්‍යතාවය හැමදාම ආවා. දැනුත් ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ වෙනකොට බලේ ඉන්න කට්ටියකින් අපිට ප්‍රහාර ආවා. ගහන්න අපිට. උතුරු පළාතේ සංවර්ධන කටයුතු මන්දගාමී වෙමින් පවතින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී. දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ එහි ප්‍රතිලාභීන්ට ලබා දෙන විශේෂ ණය මුදලක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණා. 27 ලක්ෂ 10000ක් මේ ණය ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට සුදුසුම් වෙනවා. 5000 ඉඳලා 50000 දක්වා ණය මුදලක් ගන්න පුළුවන්. බිලියන 13කට වැඩි මුදල් ප්‍රමාණයක් අපේ බැංකුව හරහා ලබා ගන්න පාසුකම් ලැබෙනවා.
මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව විමසා සිටියා. අපිට පෙනුණා උතුරේ වැඩ හුඟක් ප්‍රමාද වෙන බවක්. උතුරේ සංවර්ධනය ඉතාමත් අඩාල වෙමින් තිබෙනවා කියලා ඔබතුමා කියන්න උත්සාහ කරනවද? ඔව් එහෙම එකකුත් තියෙනවා. දුම්රිය මාර්ගය අපි කරන විදිහට ගියා නම් මෙලහට යාපනයේට නෙමෙයි කංකසන්තුරේටම අප්‍රේල් මාසේ යන්න අපි ඉලක්ක කරලා තිබුණේ. තාමත් නැහැ. මේවට දැන්ට තියෙන බලතල හොඳටම ඇති. උතුරේ කරන්න පුළුවන් දේවල් හුඟක් කරන්නේ නැහැ. ලැබෙන මුදල් ප්‍රමාණයත් වියදම් කරන ප්‍රමාණය අඩුයි. සමහර විට අත්දැකීම් නැති හන්දාද වමනාවක් නැතිකම දන්නේ නැහැ. මේ උතුරු පළාත් සභාවට කරන චෝදනාවක් හැටියට නෙවෙයි අපි කැමැති වැඩ කරන්න ඔවුන් එක්ක. ඒකට තව උදව් කරන්න ඕන නම් අපි උදව් කරන්න සූදානම්. ඌව පළාත් සභා මැතිවරණයේ ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවත් මේ තියෙන ස්ථානයත් රාජ්‍ය සම්පතක් මම මේක යොදා ගන්න යන්නේ නැහැ දේශපාලන කටයුත්තක් සඳහා විශේෂයෙන්ම ඌව මැතිවරණය සඳහා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවීම සඳහා රජයට සැබෑ අවශ්‍යතාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර පිහිටි ಭಾರತೀಯ ජනතා පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ආර් සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිස ඊයේ පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නයි නුවරදී ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නියෝජිතයන් පිරිසක් හමු වුණා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මෙම හමුව සඳහා තමිල්නාඩුවේ ಭಾರತೀಯ ජනතා පක්ෂ නායක තමිලිසායි සෞන්දරාජන් මහත්මිය සහ මහා පරිමාණ කර්මාන්ත පිළිබඳ ඉන්දිය රාජ්‍ය අමාත්‍ය පී රාධාකෘෂ්ණන් යන මහතුරුන්ද එක්ව සිටි බවයි. මෙහිදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව ඔවුන් එම නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා. අනතුරුව චෙන්නයි නුවරදී ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ඔහු ප්‍රකාශ කළේ රජයේ උතුරු පළාත් සභාවේ කටයුතු වලට බාධා එල්ල කරන බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට තම අභිමතය පරිදි පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු පත් කිරීමට ඇති නොහැකියාවද ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී තිබෙනවා. උතුරු පළාත සංවර්ධනය සඳහා ආධාර ලබාගත හැකි ප්‍රධාන අමාත්‍ය අරමුදල සඳහාද මෙතෙක් රජයේ අනුමැතිය හිමිව නොමැති බව ඔහු සඳහන් කර තිබෙනවා. මෙහිදී ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කටයුතු වලට බාධා කරන බවයි. ඔවුන්ගේ අරමුණ ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම වුවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ විග්නේශ්වරන් මහතාට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සම්බන්ධන් මහතා මෙහිදී ප්‍රකාශ කළේ යයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන්. මීට අමතරව සාම්ප්‍රදායික දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශවල රජය විසින් සිංහල ජනපද පිහිටුවීමේ වැඩපිළිවෙල දෙමළ ජනතාවගේ උග්‍ර කනස්සල්ලට හේතු වී ඇතැයිද සම්බන්ධන් මහතා ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ උතුරේ ජන අනුපාත සංයුතිය වෙනස් කිරීමට මෙම වැඩපිළිවෙල හරහා ආණ්ඩුව උත්සාහ කරන බවයි. කෙසේ වෙතත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙරට රජයට දැන්වීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ඉන්දිය රජයට ඉතා පහසුවෙන් කළ හැකි කටයුත්තක් බව ආර් සම්බන්ධන් මහතාගේ අදහස වී තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී දෙමළ ජාතික සන්ධාන නියෝජිත පිරිස පසුගියදා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරියද හමු වුණා. ඡන්දේ පටන් ගන්නකොටම සද්ද දාපු කෙනෙක් හිටියා කියලා ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු මහමැතිතුමා කියනවා. එහෙම සද්ද දැම්මේ කවුද කියලා දැනගනිමු. රට වට කර බැන්දත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඊයර්ගේ කාලේ සංවර්ධනය කළා. ණයාරම් මහවැලි ව්‍යාපාරය කළා. කඩිනම් මහවැලි ව්‍යාපාරයක්. මිනිසුන්ට සහනයක් දැනුනේ. මත්තල ගුවන්තොටුපොළ හින්දා හම්බන්තොට වරාය හින්දා ජනතාවට ලැබිලා තියෙන්නේ මොනවද? එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ අපි දන්න විදිහට විසඳුම් මූලික කරන පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. තමයි අද එක්සත් ජාතික පක්ෂය කෙමෙන් ගැටලුමයි හොය හොයන්නේ. ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ පාලනය කරපු හැම දවසකම හොඳට කාලා බීලා ඇදලා තමුන්නාසලා සන්තෝෂයෙන් හිටියා. අනේක කියන්නේ අපිට ලොකු අභිමානයකින්. අද එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අනාථ වුණු දේශපාලන පක්ෂයක්. නම් මේගොල්ලෝ බැලුවා පාර්ලිමේන්තුවෙන් മന്ത്രിවරයෙක් අස් කරගෙන පළාත් සභාවට දාලා එතනත් ගැම්මක් ගන්න. ඒකත් නැහැ. ශෂේන්ද්‍ර රාජපක්ෂ ඉන්නවා මහයවති අපේක්ෂක හැටියට ආණ්ඩුවේ. වචනයක් කියන්නේ නැහැ කවුරුවත්. කටේම තියෙන හරෙන් ගැන. මොකද හැරින්ද? හැරි. හරි. අපේ අක්කලා නංගිලා නම් හැරි බලන්නේ නැහැ. හරිවත් ගෙදර යවනවා. දේබියස්සරුත් ඇවිල්ලා ඉන්න. පුත්තලම් පැත්ත බලාත යන්න බෑ. බදුල් ලයිලා නොයෙකුත් ගොන් කතා කිය යනවා. මුළු ආණ්ඩුවම කරන්නේ හරෙන් ප්‍රනාන්දුර බයින් එක විතරයි. මහයමති අපේක්ෂක කියලා බෝසර් ගාන ආයේ මේ ගල්ලා ඒක සද්ද බද්ද දාලා හූත් තියලා පටන් ගත්තා. මෙහෙන් නෙමෙයි බදුල්ලේ මෙහෙම එකක් නෑ. මේ පළාත බාරව හිටපු මහයමතිවරයා. එයාගේ පෝස්ටුවේ දැන් ගහනවා අපේ පණ. තව එකක් ගහලා තිබුණා ඔහු ඔබේ කියලා. එයාගේ
පෝස්ටරේ එයාම ගහනවා. එයාගේ හාමිනේ දැක්කනම් කියයි නෑ මගේ කියලා යටින් ගහයි. ඔබ පැත්ත කියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ අද පෙරරුවේ සිදු රියානතුරකින් ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධියෙන් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් අනතුර සිදු කළ ටිපර් රථයට ගිනි තබා ඇති බවයි. යාපනය අච්චුවේලි නවගිරි මාර්ගයේ අද පෙරරුවේ සිදු මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගජේන්ද්‍රන් සුභාෂිනී නැමැති 23 හැවිරිදි ගැබිනි කාන්තාවක්. ඇය තවත් ඉහළියක සමග පාපැදියකින් යාපනයේ පුත්තූර් ප්‍රදේශීය නිවසකට යමින් සිටියේදී වෙලිපෙට වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ අනතුරින් සුභාෂිනීගේ හිසට බරපතල තුවාල සිදුව තිබූ බවයි. ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපි දෙන්න බයිසිකලේ එද්දී ඈතින් මේ ටිපර් එක එනවා දැක්කා. අපි ඉස්සරහට යද්දී ඒක වේගෙන් අපි පසු කරන්න යන්න හැදුවා. එතකොටම ටිපර් එකේ බෆර් එකේ කෑල්ලක් අපේ බයිසිකලේ පැටලුණා. ටිපර් එක බයිසිකලේ ඇදගෙන ඉස්සරහට ගියා. යාළුවයි මායි දෙන්නම බිම වැටුණා. යාළුවාගේ ඔළුවයි ඇඟයි හයියෙන් බිම වැදුණා. මම නැගිටලා බලද්දී යාළුවා එතනම මිය ගිහිල්ලා. සිද්ධියෙන් කෝපයටපත් ප්‍රදේශවාසීන් අනතුර සිදු කළ ටිපර් රථය ගිනි තබා විනාශ කර තිබුණා. මියගිය කාන්තාවට වයස අවුරුදු 2ක කුඩා දියණියක්ද සිටිනවා. ඇගේ මෘතදේහය අච්චුවේලි රෝහලේ තැන්පත් කර ඇති අතර අද පස්වරුවේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කෙරුණා. පොලිසිය පැවසුවේ අනතුර සිදු කළ ටිපර් රථයේ රියදුරු අච්චුවේලි පොලිසිය මගින් මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. නීති විරෝධී මද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත මුතුර් සහ ත්‍රිකුණාමලය පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමක CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා. මෙම පොලිස් කණ්ඩායම අදාළ නිවසට ඇතුළු වන විට නිවසේ කිසිවෙකුත් නොසිටි බවට නිවසියන් චෝදනා කරනවා. මුතුර් සහ ත්‍රිකුණාමල පොලිස් නිලධාරීන් මෙම මෙහෙයුමට එක් වූයේ පසුගිය 24 වෙනිදායි. නීති විරෝධී ජාවාරම් සිදු කරන බව පැවසෙන මෙම නිවස පිහිටා ඇත්තේ මුතුර් උසාවිය ඉදිරිපිටයි. නිවසේ සිව් දිශාවම ආවරණය වන පරිදි CCTV කැමරා ස්ථානගත කොට තිබුණා. පොලිස් නිලධාරීන් මෙහෙයුමට නිවසට ළඟා වන අයුරු එම කැමරාවල සටහන් වී තිබුණේ මෙසේයි. අපි 24 වෙනිදා කම්තරේ ගියා. පහෝදා උදේ අපිට ආරංචි වුණා අපේ ගෙදර කඩලා මේ කැමරා කඩලා ගේට්ටුව කඩලා මේමයි කියලා. ඉතින් අපි කිසිම දෙයකට සම්බන්ධ නැති නිසා අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බලනකොට අපේ ගෙදර කැමරා ඔක්කොම කඩලා ලින්දට දාලා ගේට්ටුව හොඳටම කඩලා පිටිපස්සේ ගේ දොරත් කඩලා තිබුණා. කරන්න දෙයක් නැහැ අපි පාඩුවේ ගෙදරටලා හිටියා. ඊයේ හවස 3ට විතර එකපාරට පොලිසියෙන් කඩාගෙන පැන්නා. බැටම් පොල්ලෙන් බල්ලොන්ට ගැහුවා. ඒකල මටත් පාර දෙකක් ගහලා පොලිස් කාන්තාව මාව ඇදගෙන ගෙට ඇදගෙන ගිහලා කාමරයකට දාලා වැහුවා. අපේ මහත්තයාව ෂර්ට් එකකුත් නැතුව උසාවි ගාවට අරන් ගිහලා තිබුණා. ගෙදර කඩලා තියෙනකොට පොලිසියට පැමිණිලි කරේ නැද්ද? පොලිසියට පැමිණිලි කරන්න බෑ. පොලිසියට පැමිණිලි කරන්න යන සේරම අත්අඩංගුවට ගන්නවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසා සිටියා. මේ පිරිස් කසිප්පු ගංජා ජාවාරම එවැගේ මත්කුඩු ජාවාරම දිගින් දිගටම සිදු කර තිබෙනවා. මේ සම්බන්ධ වැටලීම් කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ත්‍රිකුණාමල එවැගේම කින්යා ප්‍රදේශයේ සිට යවා තිබෙනවා. දොර විවෘත කිරීමක් සිදු කර නැහැ වුන් එවැගේම ආවේශන කැමරා සවි කරගෙන මේ ජාවාරමේ අවුරුදු ගණනාවක් ඉදලා තියෙන්නේ. ඒ වගේම පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා මේ ආවේශන කැමරා වල යම් ආකාරයකට මද්‍රව්‍ය සංගවා තිබෙනවා. ඒ වගේම ඒ තුල සමහර විට යම් පොලිස් පිරිසක් වැටලීමක් සඳහා පැමිණියහොත් ඔවුන් වෙතට එල්ලවීමට යම් පුපුරන ද්‍රව්‍ය පවා සංගවා තිබෙන බවට කෙසේ වෙතත් මේ වැටලීමේදී අත්අඩංගුවටගත් පිරිස් අධිකාරියට ඉදිරිපත් කළා. ඊශ්‍රායල් ජාතික ආයෝජකයෙකුට අද දහවල් තංගල්ල කලමැටිය ප්‍රදේශයේදී පහර දීමක් සිදුව තිබෙනවා. ඉඩම් ආරෝලක් මත සිදු මෙම පහර දීමෙන් ඊශ්‍රායල් ජාතිකයාගේ වම් මත කැඩී ඇති අතර ඔහු මෙවන විට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. දැන් තවත් පුවත් සමගින් රටපටා හිරෝ.
රටවටා හිරු ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන ගුවන් හමුදාපති යා චීෆ් මාර්ෂල් තාහිර් රාෆික් බට් සහ මෙරට ගුවන් හමුදාපති යා මාර්ෂල් කෝලිත ගුණතිල ගැන මහතුරුන් අතර නිල හමුව අද සිදු වුණේ ගුවන් හමුදා මූලස්ථානයේදී. කොන්ක්‍රීට් ප්‍රවාහනය කරන බවුසරයක් බණ්ඩාරගම කිඳල්පිටිය මල්සන්දියේදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීම හේතුවෙන් එම මන්තිරුවේ ගමන් කළ යතුරුපැදිකරුවන්ගේ ගැටීමෙන් ඔහු අද අලියෝම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. බවුසර රියදුරු පලා ගොස් පසුව බණ්ඩාරගම පොලිසියට බහර වී තිබෙනවා. හම්බන්තොට තිස්සපුර ප්‍රදේශයේදී දඩේමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙකු හම්බන්තොට වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් දඩයම් කළ හවුන් තිදෙනෙකු සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ඇතුළු තවත් උපකරණද සමගින්. 2014 වසරේ මෙරටට පැමිණි දසලක්ෂවෙනි විදේශ සංචාරකයා ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අද පිළිගනු ලැබුවා. ඔහු සිය බිරිඳ සමගින් මෙරට සංචාරයක නිරත වන්නේ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය වෙනුවෙන්. ශිෂ්‍ය මර්ධනය ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් අද පන්ති වර්ජනයක නිරතව පසුව ගලහමන්සන්දියේදී විරෝධතාවක්ද පැවැත්වුවා. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයක් ස්ථාපිත කරන්න ඉල්ලා මහා ශිෂ්‍ය සංගමය ආරම්භ කළ සත්‍යග්‍රහයටද අදට සතියක් සපිරෙනවා. රටවටා හිරු එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් 43 දෙනෙකු සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය සටන්කාමීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා පවසනවා. සිරියානු රජයේ හමුදා සහ සටන්කාමීන් අතර දරුණු ගැටුම් පවතින ගොලාන් හයිට් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු ඇති බවයි එම ප්‍රකාශකවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සටන්කාමීන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. දැන් තවත් පුවත් සමගින් ලොව වටා හිරු. ලොව වටා හිරු බටහිර අප්‍රිකානු කලාපීය රටවල සිටින මාරාන්තික ඉබෝලා වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්ම විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එය දැනට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව මෙන් 6 ගුණයක පමණ ඉහළ යාමක් වන අතර ඉබෝලා වෛරසය ශරීරගත වීම හේතුවෙන් මෙවන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1552ක්. ඉබෝලා වෛරසය ශරීරගත වුවන් පිළිබඳව බහුලව වාර්තා වන්නේ බටහිර අප්‍රිකානු කලාපයේ ලයිබීරියාව, සියරාලියෝන්, ගිනි සහ නයිජීරියාව යන රටවලින්. ගෙවුණු සති තුනේදී පමණක් එම රටවලින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉබෝලා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි නයිජීරියානු වෛද්‍යවරයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ සෑම පවුලක් සඳහාම බැංකු ගිණුමක් ඇරඹීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සැලසුම් කර තිබෙනවා. සිය ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන අගමැතිවරයා පෙන්වා දෙන්නේ එමගින් දිලිඳු පවුල්වලට මූල්‍යමය සවියක් වීම අරමුණ බවයි. ඉන්දියාවේ ජනගහනයෙන් 5/2කට පමණ බැංකු ගිණුමක් නොමැති බව එරට රජයේ වාර්තාවල සඳහන්. ලොව වටා හිරු දැන් ක්‍රීඩා තොරතුරු. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඊයේ බොහෝ සෙයින් උණුසුම් වුණා. ඒ ප්‍රවේගකාරී ශතක 4කින් ජගත් ක්‍රිකට් පිටිය වර්ණවත් වීම හේතුවෙන් ඉන්දියාව එංගලන්තයේදී කලකට පසු එක්දින තරගයක් ජයගත් අතර ඉතා විශිෂ්ට තරගයකින් පසු ඔස්ට්‍රේලියාව පරාජය කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. අපි දැන් සූදානම් එම තරග දෙක පිළිබඳ තොරතුරු ඔබට කියන්නට. එංගලන්තයේ සමග පැවති දෙවන එක්දින තරගය ඩග්වර්ත් ලුයිස් නෑට අනුව ලකුණු 133කින් ජය ගන්නට ඉන්දියාව සමත් වුණා. එංගලන්තයේ කාඩිෆ් නුවර පැවති මේ තරගයේ 81 වාසි දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටර් කුක් පන්දු යැවීම තෝරාගත්තා. වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝකස් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 19ක් තුළ ඉන්දියා පිතිකරුවන් දෙදෙනෙක් දවා ගනිමින්. ශිඛර් ධවන් ලකුණු 11ක් ලබා ගත්තා. විරාට් කොහ්ලිට එකතු ලකුණක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. අනතුරුව පිටියේ එක් වුණු අජින්කියා රහානේ සහ රෝහිත් ශර්මා තුන්වන කඩුල්ලට ගොඩනැගූ සබන්තාව ලකුණු 91ක්. ශර්මා ලකුණු 52කටත් රහණේ ලකුණු 41කටත් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ජේම්ස් ට්‍රෙඩ්වෙල් සමත් වුණා. තරගයේ ග්‍රහණය ඉන්දියාවට නතු කරමින් පස්වන කඩුල්ලට ලකුණු 144ක අගනා සබන්තාව ගොඩනැගුවේ නායක මහේන්ද්‍ර සිං ධෝනි සමග එක්වුණු සුරේෂ් රෙයිනා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රෙයිනා ලකුණු 100ක් ලබා ගත්තේ පන්දු 75ක් පමණක් වැය කරමින්. ඔහුගේ නිම 4 පහර 12කින් සහ 6 පහර 3කින් වර්ණවත් වුණා. ධෝනි ලකුණු 52ක් ලබා ගත්තේ 4 පාර 6ක් සමගින්. නියමිත පන්දුවර පන අවසානයේදී ඉන්දිය ලකුණු පුවරුව කඩලු 6කට ලකුණු 304ක් ලෙස සටහන් වුණා. පන්දු යැවීමේදී ක්‍රිස් වෝකස් කඩලු 4ක් දවා ගත්තා. වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම හේතුවෙන් ඩග්වර්ත් ලුයිස් නෑට අනුව පන්දුවර 47කදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 295ක්. කෙසේ වෙතත් පන්දුවර 38යි එක් පන්දුවක් අවසානයේදී සියල්ලන් දැවි ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 161ක් පමණයි.
සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඇලෙක්ස් හෙල්ස් ලකුණු 40ක් සහ ඔයින් මෝගන් ලකුණු 28ක් ලබා ගත්තා. රවින්ද්‍ර ජඩේජා පන්දු අර 7කදී කඩලු 4ක් දබා ගත්තේ ලකුණු 28ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. මීට අමතරව රවිචන්ද්‍රන් අශ්වින් සහ මොහමඩ් ෂාමි කඩලු දෙක බැගින් දබා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ සුරේෂ් රේනා. මේ ජයග්‍රහණය සමග තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟයකට බිඳුවක් ලෙස පෙරමුණ ගන්නට ඉන්දියාව සමත් වුණා. සිම්බාබ්වෙහි පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරඟ වැදුනේ හරාරේ ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩාංගණයේදී. මේ තරඟයේ කාසියේ වාසි දිනාගත් දකුණු අප්‍රිකානු 나යකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා. ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවර 50 තුල කඩලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 327ක්. තම එක්දින තරඟ දිවියේ සිවන ශතකයේ ලෙසින් එරන් ෆින්ච් ලකුණු 102ක් ලබා ගත්තා. පන්දු 116කදී වාර්තා වුණු ඔහුගේ නිමට 4 පහර 9ක් සහ 6 පහරක් ඇතුළත් වුණා. පිල් හිව්ස් ලකුණු 51යි. නායක ජෝර්ජ් බෙයිලි පන්දු 54කදී ලකුණු 66ක් රැස් කළේ 4 පහර 3ක් සහ 6 පහර 3ක් සමගින්. ස්ටිවන් ස්මිත් ලකුණු 31ක් ලබා ගත්තා. ඉනිමේ අවසන් භාගයේ වේගවත් පිටි හරඹයක නිරත වුණු මිචෙල් ජොන්සන් පන්දු 8කදී ලකුණු 23ක් ලබා ගත්තේ 4 පහරක් සහ 6 පහර 2ක් සමගින්. පන්දු යෙවීමේදී මොනේ මෝකල්, රයන් මැක්ලරන් සහ ඉම්රාන් තහිර් කඩලු දෙක බැගින් දවා ගත්තා. ලකුණු 328ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට PTTP විසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරයට හැරී යන විට ලකුණු පුරවට එක්ව තිබුණේ ලකුණු 51ක් පමණයි. ක්වින්ටන් ඩීකොක් ලකුණු 19කට සහ හෂීම් අම්ලා ලකුණු 24කට දැවී ගියා. කෙසේ වෙතත් ෆැෆ් ඩු ප්ලේසි සමගින් එක්වුණු නායක AB ඩි විලියර්ස් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණ බලාපොරොත්තු උදුරා ගත්තේ පන්දු 156ක් තුල ලකුණු 206ක වේගවත් සබඳතාවක් ගොඩනගමින්. තම එක්දින තරඟ දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඩු ප්ලේසි පන්දු 96කදී ලකුණු 106ක් ලබා ගත්තා. 4 පහර 11කින් සහ 6 පහරකින් ඔහුගේ මංගල එක්දින ශතකය වර්ණවත් වුණා. නායකත්වයේ නිමා ක්‍රීඩා කළ ඩි විලියර්ස් නොදවී ලකුණු 136ක් රැස් කළේ පන්දු 106ක් පමණක් වැය කරමින්. ඔහුගේ නිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. මෙය ඩි විලියර්ස්ගේ 18 වන එක්දින ශතකයයි. දකුණු අප්‍රිකාව පන්දු 46 පන්දු 4ක් තුල කඩුළු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යන්නට සමත් වුණා. පෝල් ඩූමිනි නොදවී ලකුණු 33යි. පන්දු යෙවීමේදී මිචෙල් ස්ටාක් කඩුළු 2ක් දබා ගත්තා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ AB ඩි විලියර්ස්. Hero Sports Corner. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රකාශය නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තෙරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.